හරි. පුතේ දැන් මෙහෙම දෙයක් තියෙන දෙයක් පොඩි සිද්ධියක නම් නියදි අවකාශයේ ලිව්වනේ පුතේ. ධාතු කැටයක් උඩ දැම්මා මෙහෙම. ඔහොම ලිව්වනේ පුතේ. දැන් සමහර වෙලාවට අපිට නියදි අවකාශයේ ගොඩාක් ආවම ලියා ගන්න එකේ ගැටලුවක් තියෙනවා. ලියන්න බැරි කම නැහැ. ලියන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ්ඩක් කරදරයි. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් නියදි අවකාශයේ ප්‍රස්ථාරිකව දක්වන්න. හරිද? ඒකට තමයි කියන්නේ නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරනවා කියලා. දැන් පුතේ මෙහෙමයි එක සිද්ධියක් නම් කොටු දැලක් ඕනේ නැහැ. නිකන් අපිට ලියන්න පුළුවන්. දැන් ධාතු කැටයක් උඩ දානකොහොම අපි ලියන්නේ 1 2 3 4 5 6 කියලානේ. එකවර සිදුවන සිදුවීම් දෙකක් ආවොත් පුතේ. දැන් මම කියනවා රුපියලේ කාසියකුයි රුපියල් 2 කාසියකුයි උඩ දාලා වැටෙන පැත්ත බලනවා කියලා. එතකොට රුපියලේ කාසියෙත් එක පැත්තක් වැටෙනවා රුපියල් දෙකෙත් වැටෙනවනේ පුතේ. ඒතකොට මේ වැටෙනකොට සිද්ධි එකවර සිදුවන සිදුවීම් දෙකක් තියෙනවා. ඒතකොට ඒ ගැන හිතලා ලියන්න ඕනේ. ඔය වගේ වෙලාවකදී අපිට හරි ලේසි ඔක්කොම ලියලා දානවට වඩා මේක ප්‍රස්ථාරිකව දක්වන එක. ඒකට හදා ගන්න ලේසි. අපි මෙහෙම බලමු පුතේ. ඉස්සෙල්ලාම මම ගන්නවා මේ එක සිද්ධියක් ආවොත් මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ එතකොට සංඛ්‍යා රේඛාවක දක්වනවා නිකන්. එකවර සිදුවන සිදුවීම් දෙකක් ආවම කොහොමද කියලා ඊළඟට කතා කරනවා. හරි. ලියමු මෙහෙම. පොඩි වාක්‍යයක් ලියමු. ලියන්න. එකවර සිදුවන සිදුවීම් දෙකක් ඇති විට එකවර සිදුවන සිදුවීම් දෙකක් ඇති විට එම සිද්ධියට අදාළ නියදි අවකාශය එම සිද්ධියට අදාළ නියදි අවකාශය පහසුවෙන් නිරූපණය කිරීමට මෙම ක්‍රමය යොදාගත හැක. දැන් ප්‍රශ්නයක් අහන අපිට සිදුවීම් දෙකකට වැඩියෙන් තිබ්බොත් මොකද කරන්න කියලා. පුතේ ඒවා අපිට නෑ හොඳේ. සිදුවීම් දෙකයි තියෙන්නේ 10 11 පන්ති වලට. එතනින් එහාට ඔයාලා A level වලට maths ඉගෙන ගත්තොත් එතනින් එහාට යයි සිදුවීම් ඕනෑම ප්‍රමාණයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා. මම කියන්නේ ඇයි එහෙම බැරි වෙන්නේ මේකෙදි කියලා තව ටිකක් ඉස්සරහට. හරි. අපි ලියමු උදාහරණ පුතේ. ලියන්න උදාහරණ. පහත එක් අවස්ථා සඳහා නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. පළවෙනි එක පොඩි දැනකින් පටන් ගන්නවා. ලේසි වැඩක් නේද? ලියන පළවෙනි එක නොනැඹුරු ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය
වැටෙන පැත්ත නිරීක්ෂණය. පුතේ එතකොට මෙයාගේ නියැදි අවකාශය අපි ලිව්වොත් සරලව ලිව්ව හැකි 1 2 3 4 5 6. එක සිද්ධියයි තියෙන්නේ පුතේ. ධාතු ගැට දෙකක් උඩ දාලා කියලා මම කිව්වේ නෑනේ. ඒ මොහොතේදී මේකට දක්ෂ ප්‍රස්ථාරයක අඳිනකොට එක අක්ෂයක් තිබ්බනම් නැති. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවක් තිබ්බනම් හොඳටම අපි කරන්නේ ඔහොම සංඛ්‍යා රේඛාවක් ඇඳලා බිංදුව එහෙම දාන්නේ නැහැ තියෙන ඒවා ටික විතරයි. 2 3 4 5 6 ඔහොම දාලා පුතේ මේ ටික ලකුණු කරනවා. දැන් කරන්න දෙයක් නැහැ නේ මේකේ. ඉතින් මේවට අපි ලක්ෂ ප්‍රස්ථාර අඳින්න යන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇහුවින්දයි මම මේකට උත්තරයක් දුන්නේ මෙහෙම. හරි. කොහොම කරගමු ඉස්සෙල්ලා. ඊළඟට පුතේ අපි යනවා මෙහෙම වැඩ. මම ගන්නවා රුපියල් 100කුයි රුපියල් 200කුයි එකවර උඩ දාලා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනවා කියලා. ඒතකොට එකවර සිදුවීම් දෙකක් නිරීක්ෂණය වෙනවා අපිට. අයි පුතේ රුපියල් 100ත් මොකක් හරි වැටෙන්න ඕනේ රුපියල් 2ත් වැටෙන්න ඕනේනේ. එහෙම වුණොත් මේ වගේ තනි අක්ෂයක මේක අඳින්න බෑ පුතේ. මේකෙදි එහෙම ඒවා නැහැ. එතකොට අපි ඔය ಜಾති දෙක දාන්න අක්ෂ දෙකක් ගන්න. අක්ෂ දෙකක් කියන්නේ මේ අපි සාමාන්‍ය ගන්න xy අක්ෂ දෙක. දෙපැත්ත අරගෙන ಜಾති දෙක දෙපැත්තට දාන්නයි හදන්නේ. හරි. මෙහෙම ලියමු. එතන දෙවෙනි උදාහරණය. රුපියල් 100ක් හා රුපියල් 200ක් එකවර උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය පුතේ එතකොට දැන් අපි හිතලා ලියමු බලන්න නියදී අවකාශය. මෙහෙම වුණා නම් හරිනේ බලන්න. කාසි දෙකේම සිරස ලැබෙන්න පුළුවන්. ඔය එක අවස්ථාව. මම මේ රුපියල මුලින් ලියුවා කියලා හිතන්නකෝ. එහෙනම් එහෙම නැත්නම් රුපියලේ සිරස ලැබිලා රුපියල් 2 අගේ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන මාරු වෙන්න පුළුවන්. රුපියලේ අගේ ලැබිලා රුපියල් 2 සිරස ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුතේ දෙකේම අගේ ලැබෙන්න පුළුවන්. ওই ටිකනේ පුතේ වෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් වෙන්න බෑනේ. මේක තමයි නියදී අවකාශයේ වෙන්නේ. දැන් මේ චුට්ටක් තියෙන හින්දා මෙහෙම අපිට ලියා ගන්න පුළුවන් පුතේ. ටිකක් ගොඩක් ආවොත් එහෙම මෙහෙම ලියා ගන්න එකේ ගැටලුවක් තියෙනවා. හරි. ගොඩක් ආවොත් ගැටලුවක් තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මෙහෙම ලියලියා ඉන්නේ නැතුව දැන් හිත ලියන්න බෑ මොනවද වෙන්නේ කියලා මග ඇරෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ පුතේ අපිට ගත්ත හැකි මෙහෙම. මේ ಜಾති දෙක අක්ෂ දෙකට දාන්න. හරිද? එක පැත්තකට අපි දාමු රුපියල් 100. අනිත් පැත්තට දාමු රුපියල් 200. දාලා රුපියල් 100 නියදී අවකාශය මෙතනට ගන්නවා. ඊටසයි අගේ. රුපියල් 200 නියදී අවකාශයක් මෙතනට ගන්නවා. සිරසයි අගේ. හරි. ඊට පස්සේ මේ ලක්ෂ ටික ලකුණු කරනවා මේ කණ්ඩායමට. මේ ටික කොහොමද ලකුණු කරන්නේ?
මේවට ඊතල දාන්න ඕනේ. ඊතල දාන්න පිටේ තව තියනවා කියන්නනේ. මේකේ තව නැහැ නේ. උතනින් ඉවරයිනේ. ಜಾති දෙකේ ಜಾති දෙක දෙපැත්තට දාලා ඒ දෙන්නගේ නියති අවකාශ දෙක දාලා මැද ලක්ෂ ටික ලකුණු කරනවා පිටේ. ලකුණු කරාම මේ ටික ඉබේම එනවා. මේ බලන්න. දැන් මෙතනින් කියවෙන්නේ HH ඊළඟට මේක HT TH TT ගානට එනවනේ පුතේ. නැත්නම් මේක ලියා ගන්න ගියාම ගොඩක් අමාරුයි. මෙහෙම දැම්මාම හරිම ලේසි. ලියා ගන්න බලන්න. දැන් මෙතනින් එහාට මම මේ මෙහෙම නියති අවකාශය ලියන්න යන්නේ නැහැ පුතේ. හරි. මේක නම් පුතේ දැන් පැන්සලෙන් අඳින්න ඕනේ කියලා අහලා එහෙමනම් ගැටලුවක් නැහැ. මොකද මේ පස්තාරයක් නෙවෙයි පුතේ අපි අඳින්නේ. ඔයාලා කැමති දේ ගන්න. ඔක හරියන්නේ නැහැ නේද? පුතේ xy කියලා දාන්න ඕනේ දහනවා නෑ පුතේ xy කියලා දාන්න ඕනේ නැහැ ඊතල දාන්න ඕනෙත් නැහැ මේ ඊතලේ දානවා කියන එක සාමාන්‍ය තේරුම තව ඉස්සරහට මෙහෙ තියෙනවා කියන්නේ දැන් මේක එහෙම නැහැ මෙතනින් ඉවරයි දැන් ඊතල දාන්නේ නැහැ හරි xy නැහැ ඊතල නැහැ ඔය විදිහට අඳින්න තියෙනවා හරි ඊළඟට පුතේ මම තව එකක් දෙනවා අපි බලමු කොහොමද කියලා හරි ගමු පුතේ මෙහෙම පුතේ දැන් මේවා ප්‍රශ්න තියෙනවා ඒව ගැන පස්සේ බලමු අභ්‍යාසෙ තියෙන ඒවා ටික ඉස්සෙල්ලා බලමු මේ කියන විදිහට කොහොමද කරන්නේ කියලා හරි ලියන්න මෙහෙම රුපියල් 2,100ක් හා තුන්වෙනි එක රුපියල් 2,100ක් හා එකේ සිට 6 දක්වා අංක යෙදූ දාදු කැටයක් එකේ සිට 6 දක්වා අංක යෙදූ දාදු කැටයක් එකවර උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය එකවර උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය දැන් පුතේ ಜಾති දෙකක් නේ තියෙන්නේ හරිද ಜಾති දෙක දෙපැත්තට දානවා ඔයාලා කැමති පැත්තකට කැමති එකක් දාන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ මම දාදු කැටේ දාගන්නවා මේ පැත්තට ලේසිනේ පුතේ අගයන් වැඩියෙන් තියෙන එකනේ ಜಾති දෙක දෙපැත්තට දැම්මා මේ පැත්තට මම දානවා දාදු කැටේ මේ පැත්තට දානවා කාසි දාදු කැටේට අදාළ නියති අවකාශය මෙතන ලියනවා 1 2 3 4 5 6 ඊතල මුකුත් ඕනේ නැහැ කාසියට අදාළ නියති අවකාශය මෙතන ලියනවා ඊට පස්සේ මේ ලක්ෂ ටික ඔක්කොම ලකුණු කරලා දාන්න
මෙතන ඔයාලට පේනවනේ අගයන් 12ක් ලකුණු වෙනවා පුතේ. ඒ කියන්නේ නියදී අවකාශය ලියන්න කිව්වනම් අපිට 12ක් ලියන්න වෙනවා. 1H 1AT 2H 2AT 3H 3AT. කොහොම ගියේ 12ක් ලියන්න වෙනවා. ලියනකොට ඔක පැටලෙන්නත් පුළුවන් ගොඩාක් ලොකු වගයන් ආවම මේ අදින එක හරිම ලේසි. දැන් මේ ලියන එක තමයි අපි මේ ඇඳගන්නේ. හරි එහෙම ලියන්න යන වෙලාව ඉතුරු කරගන්න තමයි මෙහෙම අදින්නේ. හරිම ලේසියෙන් ඇඳයි. දැන් ඔයාලට තේරෙයි මං කියන ධාතු කැට දෙකක් එකවර උඩ දාලා වැටෙන පැත්ත බලනවා කියලා. එතකොට පුතේ 6 වරක් 6 36ක් නේ. ඕක හිත ලියන්න ගියාමත් පැටලෙනවා. ලියන එක තේරුමකුත් නැහැ. වෙලාවත් යනවා. ඊට වඩා හරි ලේසි. එක ධාතු කැටයක් මෙහෙට දැම්ම අනිත් එක මෙහෙට දැම්ම ඔක්කොම ටික ලකුණු කළා. එකපාරටම 36ම ලකුණු වෙනවා. ඊට පස්සේ හරිම ලේසියෙන් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපේ මේ තියෙන දැන් මේ ප්‍රශ්න හරි පුතේ හොඳ ප්‍රශ්න අහන්නේ. අපිට මේ තියන්න පුළුවන් සීමාවේ මේ අඳින්න පුතේ දැන් නියදී අවකාශයේ වැඩිම આવොත් පුතේ අපි මේකේ ಜಾති 8ක් විතර එයි. හරිද? එතකොට 8 වරක් 8 64යිනේ. ඔබ දෙපැත්තට 8 8 දාලා ඇඳලා දාගත්ත හැකිනේ පුතේ. දැන් ඕනාට වඩා આવොත් කොහොමද කරන්නේ කියලා අහන්නේ. පුතේ එතකොට මෙතනට යන්න බෑ පුතේ. මෙතනට යන්න බෑ. අපිට තව ඉස්සරහට තියෙනවා අපිට නැති සම්භාවිතා ව්‍යාප්ති කියලා જાතියක් තියෙනවා. එතනට යන්න පුළුවන්. මේකෙන් අමාරු ඒවා තව තියෙනවා ඉස්සරහට හෙට මම කතා කරන රුක් සටහන් වලට යන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේකෙන් බැරි ඒවා තියෙනවා. දැන් මම කිව්වොත් පුතේ ධාතු ගැටයයි රුපියල් 180යි රුපියල් 280යි තුනම උඩ දාන්න. දැන් කියන්නකෝ කොහෙද අදින්නේ කියලා. ಜಾති දෙකට අක්ෂ දෙක දැම්මා. අනිත් එක දාන්න අක්ෂයක් නැහැ නේ පුතේ. අක්ෂ දෙකයි තියෙන්නේ. ඒකයි මම අර්ථ දැක්වීමේදී මුලින්ම පැහැදිලිවම කිව්වේ මේ ಜಾති දෙකක් තියෙනවා නම් තමයි මේක අඳින්න පුළුවන්. හරිද? අවස්ථා එහෙම නැත්නම් අවස්ථා දෙකක් තියෙනවා. මොනවා හරි දෙකක්. ඊට වඩා තිබ්බොත් බෑ. හරි? හරි. ඔන්න මෙහෙම යන්නේ. يعني දැන් ඊළඟට මම කියන්න යන්නේ පුතේ තව එකක් අඳින්න යන්නේ මෙහෙම එකක්. ಜಾති කීයක් තිබ්බත් කමන්නේ අවස්ථා දෙකක් දීලා තියෙනවා. අපි ගත්තොත් මෙහෙම. අපි ගමු බෑග් එකක තියෙනවා රතු පාට පෑන් 3යි නිල් පාට පෑන් 2යි කළු පාට පෑන් 1යි. මං කියන එකෙන් අහඹු විදියට පෑනක් ගන්නවා. අහඹු විදියට ගන්නවා කියන බලන්නේ නැතුව නිකන් ගන්න. හරිද? ඊට පස්සේ ආයි ඒක දාලා තව පාරක් ගන්නවා. දැන් හිතන්නකෝ පෑන් වර්ග 3ක් තියෙනවා. එතකොට පෑන් වර්ග 3 දාන්න විදියක් නැහැ පුතේ. අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනියට පෑනක් ගත්තා, දෙවෙනියට පෑනක් ගත්තා. එහෙමනම් පුතේ අවස්ථා දෙකක් නම් තියෙන්නේ. අපි අවස්ථා දෙකයි දෙපැත්තට දාන්නේ. හරිද? මුලින්ම බලන්න ඕනේ ගාන කියවලා මේකේ තියෙන්නේ අවස්ථා දෙකක්ද? හරිද? අවස්ථා දෙකක් නම් අවස්ථා දෙක දෙපැත්තට දැම්මා. එහෙම නැත්නම් ಜಾති දෙකක්ද? ಜಾති දෙකක් නම් ಜಾති දෙක දෙපැත්තට දැම්මා. ඒ කියන්නේ එකවර සිදුවෙන සිදුවීම් දෙකක්ද කියලා බලන්නයි ඕනේ. එකවර සිදුවෙන සිදුවීම් දෙකක් නම් ඒ සිදුවීම් ඒ කියන්නේ මේ එකවර සිදුවෙනවනේ. ධාතු කැටය කාසිය එකපාර උඩ දාලා වැටෙන පැත්ත බලන්න. එහෙනම් එකවර සිදුවෙන සිදුවීම් දෙකක් නම් සිදුවීම් දෙක දෙපැත්තට දැම්මා. එහෙම නැතුව අවස්ථා දෙකක් නම් තියෙන්නේ. එකවර සිදු වෙන්නේ නැහැ. බෑග් එකේ මං කියන්නේ පෑන් තියෙනවා එකක් ගත්තා. ඔන්න එක අවස්ථාවක්. ආයි එක දාලා තව පාරක් ගත්තා. දැන් එකවර වුන්නේ නැහැ නේද? එකක් ගත්තා පස්සේ ආයි ගත්තා. ඒක සිදුවීම් දෙකක් නේ තියෙන්නේ. සිදුවීම් දෙකක් නම් සිදුවීම් දෙක ඕනේ දෙපැත්තට දාන්න. දැන් මම යටින් ලියන්න යන්නේ ඒක. හොඳේ. නැත්තම් වැඩේ වරදිනවා. ඒකට මේක මම කියන්න යන්නේ පැහැදිලිද බලන්න. මේ ඉහත ආකාරයට එකවර සිදුවෙන අවස්ථා දෙකක් නම් හරිද? මේ ඒ අවස්ථා දෙක මේ ಜಾති දෙකක් නම් ඒ ಜಾති දෙක දෙපැත්තට දාන්න. එහෙම නැත්නම් අවස්ථා දෙකක් නම් තියෙන්නේ එකක් වුණා ඊට පස්සේ ආයි වුණා. අවස්ථා දෙක දෙපැත්තට දාන්න ඕනේ. නැත්නම් වරදිනව වැඩි. හරි? අපි යටින් ලියමු මොහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඔකට උදාහරණයක් දෙන්න ඕනේ. යටින් තරුවක් දාලා ලියන්න. මෙහිදී එකවර සිදුවන සිදුවීම් දෙකක් ඇති විට එම සිදුවීම් දෙක
අක්ෂ දෙකට යොදනු ලැබේ. එම සිදුවීම් දෙක අක්ෂ දෙකට යොදනු ලැබේ. ඊට පස්සේ එතන පිළිවෙත් කමක් නැහැ අපිට. ඊළඟට මම කියන්න යන්නේ අවස්ථා දෙකක් නම් තියෙන්නේ. අවස්ථා දෙක අක්ෂ දෙකට දාන්න ඕනේ. හරිද? අවස්ථා දෙකක් ඇතනම් එම අවස්ථා දෙක අනිවාර්යෙන්ම අක්ෂ දෙකට යෙදිය යුතුය. එම අවස්ථා දෙක අනිවාර්යෙන්ම අක්ෂ දෙකට යෙදිය යුතුය. උදාහරණ කියලා ඊළඟ උදාහරණයකදී මම හිතන්නේ මේ හතරවෙනි උදාහරණය වෙන්න තියෙන්නේ. ඉස්සෙල්ලා තුනක් ලියුවානේ හතර ලියන්නේ. බෑගයක එකම තරමේ බෑගයක එකම තරමේ රතු බබළු තුනක් නිල් බබළු දෙකක් හා කොළ බබළු එකක් ඇත. කොළ පාට කියන අදහස් කළේ කොළ බබළු එකක් ඇත. බෑගයෙන් අහඹු ලෙස බබළුවක් ඉවතටගෙන වර්ණය සටහන් කරගෙන එය ආපසු දමා නැවත බබළුවක් ඉවතටගෙන එහි වර්ණයද සටහන් කරගනු ලැබේ. නියදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. දැන් ඔයාලට පේන්න ඕනේ පුතේ මේ බබළු ටික එකපාර උඩ දාලා වැටෙන පැත්ත බලනවා. ඒ වගේ කතාවක් කියන්නේ නැහැ මෙතන. අවස්ථා දෙකක් දෙන්නේ. බෑග් එකේ බබළු තියෙනවා එකක් ගත්තා. ඒක තමයි පළවෙනි අවස්ථාව. ඒකේ පාට බලලා ආයිසරයක් දානවා කියන්නේ නැත්නම් බබළු ප්‍රමාණය වෙනස් වෙන හින්දා. දාලා තව පාරක් ගන්නවා.
ඒක තමයි ඊළඟ අවස්ථාව. එතකොට පළවෙනි අවස්ථාවේ ලැබෙන පබළු ටිකෙන්ම එකක් තමයි දෙවෙනි අවස්ථාවේ ලැබෙන්නේ පුතේ. එහෙම එකක් තියෙනනේ පබළු ඔක්කොම 6ක් තියෙනවා. ඒ 6න් එකක් එළියට ගත්තා පාට සටහන් කරගත්තා. ආයි දැම්මම ආයි පබළු 6ක් තියෙනවනේ මේකේ. ඒකෙන් තව පාරක් ගත්තා. හරිද? දැන් අවස්ථා දෙක තමයි දාන්නේ. නැත්තම් මේ පබළු වර්ග ටික දාන්න පුතේ අක්ෂ තුනක් නෑනේ මේකේ. අවස්ථා ටික අපි දෙපැත්තට දානවා. අවස්ථා දෙක. අවස්ථා දෙකට වඩා යන්න බෑ මේකේ. අවස්ථා දෙකට වඩා යන්න නම් රුක් සටහන් වලට යන්න. මේ තියෙන්නේ පළවෙනි අවස්ථාවේ ගන්න පබළුව. පළවෙනි අවස්ථාවේ අපි ගත්ත පබළුව. මේ මන් දානවා දෙවන අවස්ථාවේ ගත් පබළුව. කොහොමරි පබළු 6ක් තියෙනවනේ පුතේ. ඉතින් මේකේ 6ක් ලකුණු කරමු. සමාන පරතර වලින් දාමු. එතකොට පිළිවෙල මෙතන කොටු දෙක නම් මේ හැමතැනම කොටු දෙක ගන්න දාමු. මම 6ක් දැන්. 6 කියලා දාන්නේ නැහැ හැබැයි. මෙතන 5 පාට ටික දාමු පුතේ. හරි? රතු පාට ඒවා තුනක් තියෙනවානේ. රතු පාට එක පබළුව. මේ තියෙන දෙවෙනි රතු පාට පබළුව. තුන්වෙනි රතු පාට පබළුව. එහෙම නියදි අවකාශ ලියන එක જાතිය ගොඩක් තියෙනකොට 1 2 3 දාලා නම් කරනවා. නිල් පාට පළවෙනි පබළුව, නිල් පාට දෙවෙනි පබළුව. කොළ පාට. කොළ නම් ඔහොම දැම්මත් ඇති. එකයිනේ කොහොමද තියෙන්නේ. ඔන්න එක කියලා දාන්න. මේකම මේ පැත්තට දාමු. දෙවෙනි අවස්ථාවේ මේවම තමයි තියෙන්නේ. ආයෙසරයක් දාලානේ ගන්නවා කියන්නේ. දැන් ප්‍රශ්නයක් අහනවා ඉස්සර මම දෙක අහනවා මේක දාන්න නැතුව ගත්තොත් මොකද වෙන්නේ කියලා. ඒවා අපි කතා කරනවා මොකද 11 ශ්‍රේණියේ අවසාන පාඩමේ. 25 වෙනි පාඩමේදී කතා කරනවා මොකද වෙන්නේ. හරි. දැන් හරි. දැන් ඉතින් ඉස්සෙල්ලා විදිහට ඔය ලක්ෂණ ටික ඔක්කොම ලකුණු කරලා දාන්න. මේ 6ම ලකුණු කරන්න තියෙන්නේ. 6 වරක් 6 36ක් ලකුණු වෙයි. දැන් මේ නියති අවකාශයේ මම ඇඳලා පෙන්නනවා විතරයි. පුතේ තියෙනවා ඊට පස්සේ අභ්‍යාස. ඊළඟට මම ටියුට් එකේ දීලා තියෙනවා ගොඩක් අභ්‍යාස. අපි අවසානයේදී ඒ ටික හදන්න ඕනේ. O level paper වල ආපුවා කීපයක් දාලා තියෙනවා. ඔන්නම ලකුණු කරා නම් හරියි. දැන් මේක තේරුම මෙතන ඇති තේරුම පළවෙනි අවස්ථාවේ මේ රතු එක කියන පබළුව ලැබිලා දෙවෙනි අවස්ථාවෙත් ඒක ලැබී වෙන්න පුළුවන් නේද? දැන් මේ වගේ තරක් ගමුකෝ. මෙතන මේකේ තේරුම පළවෙනි අවස්ථාවේ නිල් 2 කියන පබළුව ලැබිලා ඒ කියන්නේ අපිට නම්බර දාලා තියෙනවා කියන රතු 1 2 3 නිල් 1 2 නිල් 2 කියන එක ලැබිලා දෙවෙනි අවස්ථාවේ නිල් 1 කියන එක ලැබෙන්න පුළුවන්. ඒකයි මේකේ තේරුම. එන ඔහොම ලැබෙන්න පුළුවන් අවස්ථා 36ක් තියෙනවා. 36 තියෙනවා. ඔය 36න් ඕනම එකක් වෙන්න පුළුවන්. මේ නියති අවකාශය තමයි මේ දාලා තියෙන්නේ. නැත්නම් අපි මේක දිගට ඔහොම දාලා ලියුවොත් 36ක් යනකම් ලියන්න ඕනේ මේ ටික විහිදුවල. තේරුම් නැති වැඩක් නේ පුතේ. ඒකයි අපි මෙහෙම කරන්නේ. සැලකිල්ලෙන් අඳින්න ඕනේ ගාන කියවල බලලා ಜಾති දෙකක්ද තියෙන්නේ අවස්ථා දෙකක්ද කියලා. එකවර සිදුවෙන ಜಾති දෙකක් නම් කිසි කරදරයක් නැහැ. මේ දෙක දෙපැත්තට දාන්න. අවස්ථා දෙකක් නම් අවස්ථා දෙක දෙපැත්තට දාන්නම ඕනේ. මම මෙච්චර කියන්නේ මේක පටලව ගන්නවා විභාගේ. ඊළඟට සාමාන්‍ය මේ ප්‍රශ්නේ එන්නේ පුතේ පළවෙනි කොටසේ අවසාන වගේ ප්‍රශ්නේ වෙනකොට ඒ ලකුණු 10ක් හැම වෙන ප්‍රශ්නයක්. මේක අතහැරියොත් ලකුණු 10ක් නැති වෙනවා. අනිවාර්ය ප්‍රශ්නනේ. එතනට ආවේ නැත්නම් එහා පැත්තේ දෙවෙනි කොටසට සම්භාවිතාව ප්‍රශ්නයක් එනවා. ඒ තිදි ලකුණු 10ක්. ඔයාලට විභාගයක් පිළිවෙලට ඉස්කෝලේත් හරියට තියාගන්න බැරි වුණානේ පුතේ සමහර ඉස්කෝලවල. මාටත් හරියට විභාගයක් තියන්න බැරුව ගියා. මම ඒ නිසා ඔක්තෝබර් මාසේ අවසානයේ ඔයාලට වෙනස් විදිහේ විභාගයක් තමයි තියන්න වෙන්නේ. මොකද පන්ති පටන් ගත්තොත් පන්තිය කරන්න පුළුවන්. අපි එහෙම පොරොන්දු වුණා. එහෙම නැති වුණොත් මම කියන්නම් විදිහක් ගෙදද්දී පේපර් එකක් ලියන්න පුතේ. ඊට පස්සේ මම සාකච්ඡා කරනකොට ඔයාලා හරි වැරදි දාගෙන ලකුණු දාලා මට
එවන්න ඕනේ මම වෙලාවක් දෙනවා ඒ වෙලාව ඇතුළත ඉති කරන්න ඕනේ මම පේපර් එක ගන්න ඔයාලට වෙලාවක් දෙනවා පන්ති වලින් ඊට පස්සේ ඒක හදන්න දවසක් විතර දෙන්නම් වෙලාව දීලා ගෙදරදී හදන්න ඕනේ ඊට පස්සේ මම සාකච්ඡා කරන වෙලාවේ එක්ක මම සාකච්ඡා කරනවා එහෙම නැත්නම් සාකච්ඡා කරන වීඩියෝ එකක් දානවා ඒක එච්චරයි ඒ වෙලාවේදී බලන්න ඕනේ නැත්නම් එහෙම ඔයාලා මාසයක් විතර කරනවා මේ වීඩියෝ එක දැම්ම මම ඒ වෙලාවක් දීලා එතනින් එහාට අයින් කරනවා මට ලකුණු ටික ලැබෙන්න ඕනේ ඔයාලගේ මම පොඩි ෆෝම් එකක් දානවා ඒ ෆෝම් එක ෆිල් කරලා එවන්න ඔබද ඔන්ලයින් පේපර් එකක් කරන්න පුළුවන් අර පොඩි ගැටලුවක් තියෙන ඒවැ අර මේ කෙටි ප්‍රශ්න ටික විතරනේ කරන්න වෙන්නේ නේද ඒ හදලා බලලා උත්තර ටික ටික් කරන්න වගේ දෙයක් නේ කරන්න වෙන්නේ ඒ හින්දා තමයි මම පොඩ්ඩක් හිතන්නේ කෙටි ප්‍රශ්න නම් එහෙම කරන්න පුළුවන් උත්තර ටික දීලා ඒකේ මොකක්ද උත්තරේ කියලා ඔයාලා හදලාම ගන්න නේ හදලා මොකක්ද කියලා බලලා ලියන්න පුළුවන් ඒක හරියි අර O level විභාගෙට පුරුදු වෙන විදිහේ පේපර් එකක් දෙන්න ඕනේ හින්දා යන්නේ මේකුත් දෙන්න දෙකක් කරමු ඔය ටික ලියාගෙන පුතේ ඔයාලා එන්න ඕනේ ටියුට් එකේ තියෙනවනේ පුතේ නියති අවකාශයේ කොටු දැලක නිරූපණය කියලා එතන තියෙනවා ගණන් 5ක් අන්නේ ටික හදන්න ගන්න ඕනේ හරි ඒකත් පොතේ තියෙනවා අර අමතර අභ්‍යාස 3න් පස්සේ එතනින් එහාට තියෙනවා පොතේ නෑ හොඳේ දැන් මම ඒවා ගෙදරදී හදන්න දෙන ඒවා සෙට් එකක් තියෙනවා ඒවා පොතේ නෑ ඒවට ටියුට් එක ඕනේ ඉතින් දැන් මේක හදලා පුරුදු වෙන්න ඕනේ අනිවාර්ය ප්‍රශ්න එනවනේ දැනට ඕක නැත්තම් ඔයාලට පොතේ බලන්න පුළුවන් හෙටින් පස්සේ මේ පොතේ නැතිව හම්බ වෙනවා අද දවසදී අරගත්තොත් හොඳයි ඒ කියන්නේ ඒ සමහර අරගෙන නැහැ පුතේ ටියුට් එකේ හැමෝම තිබ්බ මන් දැක්කා හරි අපි බලමු දැන් මේ જાති ගණන් හදන්න මේවේ අපි කීපය අද හදන්න වෙන්නේ පුතේ නියදී අවකාශයේ ඒගොල්ලෝ කියන සිද්ධි අපි මේකේ ලකුණු කරලා පෙන්නනවා ඒකට ඔයාලට පුළුවන් පාට පෑන් ටික පාවිච්චි කරන්න එක සිද්ධියක් එක පාටකින් අනිත් එක තව පාටකින් එතකොට පිළිවෙල නැත්තම් එහෙම මොන සිද්ධියද කියලා හොයාගන්න බැරි වෙනවා අන්තිමට ඔක්කොම සිද්ධි ටික එක විදිහට ලකුණු වෙනවා හරි එහෙනම් එමු බලන්න අභ්‍යාසයේ පුතේ නියදී අවකාශයේ කොටු දැලක නිරූපණය කියන අභ්‍යාසෙට ඒක හොයාගන්න බැරි නම් P3 අභ්‍යාසෙට එන්න උතන හරි අපි බලමු පුතේ පළවෙනි ගාන පළවෙනි ගානේ කියනවා 1 සිට 6 තෙක් අංක ලියන ලද ගණකාකාර ගැටයක් හා නොනැඹුරු කාසියක් එකවර උඩ දමා අන්න එකවර උඩ දමා පුතේ දැන් එකවර උඩ දමා කියන්නේ එකවර සිදුවෙන සිදුවීම් දෙකක් ගැන තමයි මේ කතා කරන්නේ එහෙමනම් සිදුවීම් දෙක ඒ කියන්නේ ಜಾති දෙක දෙපැත්තට දාන්න හරි ಜಾති දෙක දෙපැත්තට දැම්මම හරි ಜಾති දෙකක් වෙන්නේ උඩ දමා උඩට හැරිලා වැටෙන පැත්ත සටහන් කර ගැනීමේ පරීක්ෂණයේ සලකමු නියදී අවකාශයේ කොටු දැලක දක්වන්න හරි දාදු කැටයයි කාසියයි ඕක එකපාර උඩ දාලා වැටෙන පැත්ත බලන්න එහෙනම් ಜಾති දෙක දාන්න දෙපැත්ත ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන් මේ x අක්ෂය වෙනුවට මම දාදු කැටය දානවා ධාතු කැටයට අදාළ නියදී අවකාශය විතර ලියනවා ආසියට අදාළ එක මෙතන දාන්න දාලා මේ ටික අපිට පුළුවන් ඔහොම ලකුණු කරගන්න
ධාතු දෙක නම් කරගන්න ඕනේ. මේ පැත්ත කාසිය. මේ පැත්ත ධාතු කැටය. නියදී අවකාශයේ ලිව්වොත් 12ක් ලිය වෙනවා. මේ 12 තමයි මේ කස්තාරිකව නිරූපණය වෙලා තියෙන්නේ. ඊළඟට අපෙන් අහන මෙහෙම ප්‍රශ්නයක් සම්භාවිතා හොයන්න කියන්නේ ධාතු කැටේ එක හා කාසියේ සිරස ලැබීම. ඉතින් පේලිය හොයන්න ඕනේ කියලා. ධාතු කැටේ එක. කියන්නේ එක කියන පැත්තෙන් ගියා නම් හරිනේ. එක හා කාසියේ සිරස. එකයි අනිත් පැත්තේ HV කියලා තියෙනනේ ඕනේ පුතේ. එක හා සිරස. ඒ කියන්නේ මෙයා. හරිද? එන මොකුත් නැහැ නේ පුතේ. එතකොට ඒක ලකුණු කරයි කියලා වගේ. මෙතන එතකොට ඔක්කොම ඒවා 12ක් තියෙනවා පුතේ. අපිට අදාළ සිද්ධියාවයම එකයි. උත්තරය 12න් එකයි. මම මේ පාඩ කරපු එකෙන් මම මේක ලිව්වා. එහෙම ලියන්න ඕනේ නැහැ. නිකන් මම ලිව්වා. ඔයාලට පැහැදිලිද? දෙවෙනි එක ධාතු කැටේ ඉරට්ටයේ සංඛ්‍යාවක් හා කාසියේ සිරස. කියන්නේ මේ පැත්තෙන් ඉරට්ට සංඛ්‍යාව 2 හරි 4 හරි 6 හරි වෙන්න ඕනේ. මේ පැත්තෙන් සිරස වෙන්න ඕනේ. පොඩ මතක තියාගන්න තැන තිබ්බත් එකට ලකුණු කරලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි එකට ලකුණු කරනවා. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හොඳේ. දැන් මේකේ බලන්නකො ඉස්සෙල්ලා ලකුණු කරන්න එපා පොඩ ඉන්න. ඉරට්ටේ සිරසයි. එතකොට මෙයා හරිනේ. ඉරට්ටේ සංඛ්‍යාවක් මේ පැත්තෙන් සිරස. මේකෙන් ගිහිලා වැඩක් නැහැ. මේ ඔත්තේ සංඛ්‍යාවනේ. මෙතනින් ගියොත් මෙයා හරි. අතර සිරස. මෙයා හරියන්නේ නැහැ. මෙයා හරි. ඔය තුනනේ හරියන්නේ පුතේ. ඉතින් ඔහොම රවුන්ඩ් කරලා තියන්න පුළුවන්. ඉතින් මේක අපිට ඕන එකට ඇඳලා තිබ්බ හැකි පුතේ මේක. ඕකනේ අදාළ සිද්ධිය පුතේ. එකට ලකුණු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ලකුණු කරන්න. හතර අතේ තියනවානේ ඉතින් ඔහොම ලකුණු කරන්න බෑ. ඕක ලකුණු කළාට පස්සේ ඉතින් හොයන්න හම්බෙන්නේ මොනවද කියලා. හරි. එතකොට මෙතනට අදාළ අවයව තුනක් තියෙනවා. ඔක්කොම 12ක් තියෙනවා. ඔන්න සරල කරන්න පුළුවන්. 3 වරක් 1යි 3 වරක් 4යි. සම්භාවිතාවේ නම් සරල කලේ නැතට ලකුණු හම්බෙනවා. හැබැයි අනිත් ඒවා නම් බෑ භාගයක් අනිවාර්යෙන් සරලමාකාරයෙන් තියන්න ඕන. අපි මේකෙත් පුළුවන් නම් සරල කරමු. ඊළඟට පුතේ කාසියේ අගය. කාසිය පැත්තේනේ බලන්න ඕනේ. කාසිය අගය. කියන්නේ මේ පැත්තේ අගය ලැබිලා තියෙන්න ඕනේ. දැන් අපි ධාතු කැටයයි කාසියයි එකපාර උඩ දානනේ පුතේ. ඒකට කාසිය අගය ලැබිලා තියෙන්න ඕනේ. ධාතු කැටේ මොකක් ලැබුණත් කමක් නැහැ. ඕකනේ තේරුම. ධාතු කැටේ ගැන කතා කරන්නේ නැහැ. එනකින් මෙයා හරි. එක ලැබිලා අගය ලැබිලා. මෙයත් හරි. මෙයත් හරි. මෙයත් හරි. මෙයත් හරි. මෙයත් හරි. නේ ඔක්කොම හරිනේ. එහෙනම් මේ ටික තමයි වෙන්නේ. කොට 6ක් ලකුණු වුණා 12න් 6යි. සරල කළොත් 6 වරක් 1යි 6 වරක් 2යි. මම පුතේ මේ උත්තර ලකුණු කරපු පාටින් ලියලා දැම්ම ඔයාලට පැහැදිලි වෙන්න. නේද? බලන්න අනිත් එක පුතේ. ගොඩාක් බරපතල විදිහට හිතන්න එපා. සරලව හිතලා ඉවර වෙලා වැඩේ කළාම හරිය. දැන් මෙතන ඊළඟ ගානේ පේනවනේ.
පැතිවල 1 සිට 6 තෙක් අංක ලියා ඇති ඝනකාකාර ධාතු කැට දෙකක් එකවර උඩ දමා. අන්න එකවර එහෙනම් මේ ಜಾති දෙක දානවා. එහෙනම් මේ ಜಾති දෙක දෙපැත්තට දාන්න තමයි ඕනේ දැන්. එකවර නෙවෙන්නේ පුතේ. එකවර සිදුවෙන මේ සිදුවීම් දෙකක්. එහෙනම් ඒ සිදුවීම් දෙක දෙපැත්තට දානවා. පියවරෙන් පියවර සිදුවෙන සිදුවීම් දෙකක් නම් ඒ සිදුවීම් දෙක දෙපැත්තට දානවා. මේ ಜಾති දෙකක් නේ දැන් මේ යන්නේ. ධාතු කැට දෙකක්. එක පැත්තකට දාගන්න ධාතු කැටයක්. අනිත් පැත්තට දාගන්න අනිත් ධාතු කැටයක්. එකවර නෙවෙයි. දාලා ලකුණු කරන්න 36ක් ලකුණු වෙයි. 36ක් ලකුණු වෙන්නේ. කාට හරි මොන හරි මග ඇරුණා නම් අපහැදිලි වුණා නම් මම හිතන්නේ ආයෙසරයක් හෙට වෙන්න කලින් පුතේ මේ වීඩියෝ එක බලන්න ඕනේ. මම මේ පන්තිය පස්සේ දානවනේ. ඊටම ඉක්මනට දාන්නේ අනිත් මගේ වෙලාවෙ නොවන වෙලාවක කරන අමතර පන්තියක් ඉඳලා. සාධාරණයි පන්ති තියෙන්න පුළුවන් නේද? නැත්නම් මම දාන ටිකක් පහු කරනවා. පළමු ධාතු කැටේ දෙවෙනි ධාතු කැටේ කියලා ලියන්න නේද? පළමු ධාතු කැටය මේ පැත්තට මම දාන්නම් දෙවෙනි ධාතු කැටය. ඉතල දාන්න එපා. හරි. දැන් බලමු පුතේ මේ කියුණ නියදී අවකාශයේ පොතු දැලක දැක්කුවා. ඒක හරි. දැන් බලන්නකෝ. මේ සම්භාවිතා හොයන්න ඕනේ. ඉවසීමෙන් කරන්න ඕනේ. කියන කලබලයට කරන්න බෑ. අපිට කියනවා සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය පහ වීම. එකතුව පහ වෙන්න ඕනේ. එහෙනම් අපි පේලිය යම් පහ වෙන ඒවා හොයන්න. මෙහෙම පේලිය උඩට ගිහිලා බලන්න පුතේ. එතකොට හරි. හොඳේ. එකතුව පහනේ. එකත් එක්ක යන්කෝ. 1යි 4යි 5යි. 1යි 4යි 5යි පුතේ. මේ පැත්තෙන් ගියොත් 2යි 3යි 5යි. වෙන මුකුත් පහ වෙනව නෑනේ ඔය පොලිනේ. ඊළඟට 3යි 2යි 5යි. 4යි 1යි 5යි. ඔය ටිකනේ තියෙන්නේ. අර ගානට ලකුණු වෙනවනේ එක දිගට. නෑ අපිට පුළුවන් ඕක ලස්සනට එක දිගට ඕම ලකුණු ගන්න. 1යි 2යි 3යි 4ක් තියෙනවා පුතේ. ඔක්කොම 36ක් ලකුණු වෙලා තියෙනවා. එතන ලක්ෂ 36ක් තියෙනවානේ අගය 36න් 4යි. සුළු කරන්න පුළුවන්. 4 වරක් එක 4යි 4 වරක් 9 36යි. පේලිය බලමු. කලබලයට කරන්න එපා. පේලිය බලමු. ඊළඟට කියනවා පුතේ සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය 10ට වඩා වැඩි වීම. එකතුව 10ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒත් පේලිය යන්නේ. එකත් එක්ක ලොකුම ඉලක්කම තියෙන්නේ 6. 6 1යි 7යි. ඒක හරියන්නේ නැහැ නේ පුතේ. දෙකේ පොලිමේ ගියොත් 6යි 2යි 8යි. එහෙනම් මීට අඩු ඒ ඔක්කොම අඩු යටට වඩා. 6යි 3යි 9යි. ඒක හරියන්නේ නැහැ. 4යි 6යි 10යි. ඒක හරියන්නේ නැහැ. 10ට වැඩි වෙන්නනේ ඕනේ පුතේ. එතකොට මේ පැත්තෙන් ගියොත් 5යි 10යි 5යි 6යි 11යි. අන්න ඒක හරිනේ. 10ට වැඩි වීම කියලා කියන්නේ. පේලියන්නේ. 5ේ පොලිමේ ගියොත් මේක හරියන්නේ නැහැ. 5යි 10යි 5යි 6යි 11යි. මෙතනින් ගියොත් 6යි 4යි 10යි හරියන්නේ නැහැ. 6යි 5යි 11යි. 6යි 6යි 12ත් හරිනේ. එහෙනම් ඔය තුන විතරයි හරියන්නේ.
අර පාට ගොඩක් නැති ඉන්නේ ඒකත් මම රතු පාටින්ම ලකුණු. හරි. 36න් 3. 3 වරක් 1යි 3 වරක් 12. එක එක පේලිය උඩට බලාගෙන ගියාම හරි. ඊළඟට කියනවා පුතේ සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීම. ඒ කියන්නේ මේ පේලියෙත් යන්නේ 1යි 1යි මේක හරියනේ සමානයි පුතේ. දැන් දෙකේ පොලිමේ ගියොත් 2යි 2යි 3යි 3යි 4යි 4යි 5යි 5යි 6යි 6යි ඕනේ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කාරණේ හයක් තියෙනවා. 36න් 6යි. 6 වරක් 1යි 6 වරක් 6යි. ඊළඟට කියනවා පුතේ පළමු ධාතු කැටේ අංක 3 ලැබීම. පළමු ධාතු කැටේ කියලා මම ගත්තේ මේ පැත්ත. දැන් මේ පැත්තෙන් බලන්න. අංක 3 කියන්නේ මෙයානේ. 3 ඉලක්කම ලැබෙන පොලිමම හරි. මොකද අනිත් ධාතු කැටේ ලැබෙන එක මේ පැත්තෙන් කියන්නේ 3 1 3 2. ඒක අපිට වැඩක් නැහැ මේ පැත්ත කීය ලැබුණා. පළමු ධාතු කැටේ 3 ලැබෙනවා. හරි ඔක වෙන්න ඕනේ. එතකොට ඒකත් 36න් 6යි. 6න් එකයි. මම ලකුණු කරපු පාටින් මේ සම්භාවිතා ටික ලිව්වා. තව එක බලමු පුතේ. ඊළඟ බලන්නකෝ. බලන්න හොඳට ගාන කියවලා බලන්න. මල්ලක සර්ව සම රතු පැහැති පබළු 3යි නිල් පැහැති පබළුවයි කහ පැහැති පබළු 2යි. ඔක්කොම පබළු තියෙනවා 3යි 2යි 5යි 1යි 6ක් තියෙනවා. මේවා මෙන්න මේ විදිහට ලකුණු කරලා තියෙනවලු R Y එහෙම. අහමු ලෙස මින් පබළුවක් ඉවතටගෙන වර්ණය සටහන් කරගෙන නැවත දාලා ප්‍රතිස්ථාපන සහිතව කියන්නේ නැවත දාලා ආයි එකක් ගන්නවා. අන්න පුතේ අවස්ථා දෙකක් ගැන මේ කතා කරන්නේ. පළවෙනියට ගත්තා. ඊට පස්සේ ආයි ගත්තා. එහෙම නැත්නම් එකපාර මේ පබළු ටික උඩ දාලා වැටෙන පැත්ත බැලුවා එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. එන අවස්ථා දෙක දෙපැත්තට දාන්න. පබළු 6 6 තියෙනවනේ දෙපැත්තම 6 6 දාන්න. මට දෙන්නේ මේකම පොඩ්ඩක් හදන්න. පාට ටික දාන්න විතරයි. එතකොට පබළු ටික මෙතන දාමු R1 R2 R3. ඊට පස්සේ B Y1 Y2. මෙන්න පළවෙනියට ඉවතට ගත්ත පබළු.
පළවෙනිය ගත් පබළුව. මේ තියෙන පිළිවෙලට මේ පැත්ත දාන්න. එතකොට පිළිවෙලට අගයන් හොයාගන්න පුළුවන් නැත්නම් තැන තැන යනවා. හොඳේ. මේ ලිව්ව පිළිවෙලටම මේක දැම්මහම හරි. අවස්ථා දෙකක් තියෙනවා. දෙපැත්තට කොහොම දැම්මහම මේ තියෙන්නේ දෙවෙනුව ගත් පබළුව. පාටි ලකුණු කරමු මේක නම් පුතේ අනිවාර්යෙන්ම. මොකද අන්තිමට අහනවා ප්‍රශ්නයක් මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයව තෝරන්න කියලා. ඒ කියන්නේ මේ ඡේදනීය නැතිව තෝරන්න කියන්නේ. ඔක්කොම එක පාටින් ලකුණු කරොත් ඡේදනීය මොකද්ද කියලා හොයාගන්න බැරි වෙයි. හැම වෙලේම මතක තියාගන්න පේලිය බලන්න. මම මේක මේ පැත්තට බලන්න. මේ පේලිය. ඔයාලට පුරු පැත්තට මෙහෙම බැලුවත් කමක් නැහැ. සාමාන්‍යයෙන් පළවෙනි අවස්ථාව මෙහෙන ලියන්නේ පුතේ. ඒ නිසා මේ පැත්තට දාගත්තා නම් ලේසියි. ගාන හදන්න බලන්න පුතේ. හරි. ඒක එක පාට පාවිච්චි කරන්න කියලා මං කිව්වේ වැඩේට ලේසි හින්දා. හරි ලකුණු කරනවා අපි එහෙම. මට ඕනනම් පෙන්වන්න පුළුවන්. ඉතින් පුතේ අපිට ලකුණු කරපු එකක්. ඉතින් මේ මෙහෙම ලකුණු කළාම හරිය. එතකොට බලමු මේක. පළමු පබළුව රතු පාට වී දෙවෙනි පබළුව කහ පාට වීම. හරි කල්පනාවෙන් යන්න ඕනේ වැඩි ඈ. පළවෙනි එක රතු පාට වී. ඒ කියන්නේ මෙන්න මේ තුන හරහාට යන්න ඕනේ පුතේ. පළවෙනි අවස්ථාව රතු. දැන් මේ තුනෙන් තමයි ඉහළට යන්නේ. දෙවෙනි එක කහ. මේකනේ. මේක දෙන්න ඕනේ පුතේ. පළවෙනියට රතු,
දෙවෙනියට කහම මේ මෙතන පුතේ පළවෙනි සිද්ධිය කියලා ලියා ගන්නවා. පළවෙනි එක මේ මොකද අන්තිමට අහනවා එකේ ඉඳලා 4 වෙනකන් තියෙන මොනවද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියලා පුතේ. දැන් ඉතින් 1 2 හොයන්න වෙනව නැත්නම් ආයිසරයක්. ඉහින්දා මෙතන එතකොට කොහොමද 36යි තියෙන්නේ 36න් 6. කියන්නේ පුරුදු විදියට 6න් 1. ඊළඟට කියනවා පබළු දෙකම රතු පාට වීම විදිය. දෙපැත්තෙන්ම රතු කියලා තියෙනවා. මේ පැත්තෙනුත් රතු කියලා තියෙන්න ඕනේ. මේ පැත්තෙනුත් රතු කියලා තියෙන්න ඕනේ. අන්න මේ එක ළඟට ඇවිල්ලා තියෙන මේ ටික. කොහොම එක ළඟට එන්නේ පුතේ මේවා මේ තියෙන ඕඩර් එකට මේ පැත්ත ලකුණු කරපින්න. නැත්තම් තැනින් තැන යනවා හොඳේ. දැන් මේක පැත්තකට දාලා මේ පැත්ත අපි B y1 y2 කොහොම දැම්මම හැමතැනම යනවා. එහෙම දාන්න එපා. හරි. මේ දෙවෙනි සිද්ධිය. මොකද දෙවෙනි එකේ 36න් 3යි 6යි 9. 9න් බෙදෙනවානේ. 9 වරක් 1යි 9 වරක් 4යි. ඊළඟට අපිට කියනවා පබළු දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම. ඒ කියන්නේ එක්ක දෙකම රතු පාට වෙන්න ඕනේ. ඉතින් මේ ටික හරියනේ. දෙකම රතු පාට එක හරියි. එහෙම නැත්තම් දෙකම නිල් පාට වෙන්න ඕනේ. එහෙම නැත්තම් දෙකම කහ පාට වෙන්න ඕනේ. එකම වර්ණය කියන්නේ ඒකනේ. මේ ටික කොහොමත් හරියි. එතකොට මේ B වලින් යන එක පුතේ BB කියලා එකක් තියෙන්නේ. මෙයත් හරියන්න ඕනේ. ඊළඟට මේ y තියෙන්නේ ay මේ y ඔක්කොම හරියන්න ඕනේ. දැන් බලන්න මේ ටික නේද කියලා. මේ ටික හරි. ඊළඟට මෙයා හරි. ඊළඟට මෙයත් හරි. තුන්වෙනි සිද්ධිය. අනේ දෙකම රතු වෙන්න පුළුවන්, දෙකම නිල් වෙන්න පුළුවන්, දෙකම කහ වෙන්න පුළුවන්. එතකොට 36න් ඊය තියලා ගන්න 9යි 10 11 12 13 14යි. 9යි 10 14යි. දෙකෙන් විතර බෙදෙනවා. දෙවරක් 7යි දෙවරක් 10යි. මම පාට පාටින්ම ලිව්වා. ඊළඟට වැඩේ වරදිනවා. සිද්ධිය 1 2 3 කියලා ලකුණු කරගත්තා මම. ඊළඟට කියනවා ඔයාලගේ එච්චර පාට නැහැ කියලා මොකක් හරි කරන්නකෝ. හරි. පැන්සලකින් ඊට පස්සේ කඩයිලි වලින් මොන හරි කරලා මොන හරි කරන්නකෝ දැන් තව හයිලයිට් එකකින් නේ. ඊළඟට කියන එක්වරකදීවත් නිල් පාට පබළුව ලැබීම. එක්වරකදීවත් කියලා කියන්නේ අඩුම තරම එක වතාවකදී. අඩුම එකකදී නිල් ලැබිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අවස්ථා දෙකේම නිල් ලැබෙන්න පුළුවන් පුතේ. එහෙනම් නිල් තියෙන ඒවා හොයන්න ඕනේ දැන්. දැන් මෙතනින් ගියොත් එහෙම මේකේ මේ පේලියම හරි. ඇයි පුතේ මේ නිල් පාට ලැබිලා නෙමෙයි. මේ පොලිමම හරි. තව පොලිමක් තියෙනවා. ඇයි මේ පැත්තෙන් බැලුවම මේ පොලිමත් හරි නේ. පොලිම් දෙකම හරි. ඇයි මේ පැත්තෙන් බැලුවම මේ නිල් ලැබිලා. මේ පැත්තෙන් බැලුවත් නිල් ලැබිලා. මේක හරි දෙකේම නිල් ලැබෙන එකත් හරි එක් අවස්ථාවකදී වත් කියලානේ කියන්නේ. එක් අවස්ථාවකදී පමණක් කිව්වනම් මේක හැර අනිත් ටික ලකුණු කරන්න. එහෙම ගැටලුවක් නැහැ. දැන් මට ඕනේ මේ ටිකයි ඔක්කොම ලකුණු කරන්න. කොහොම හරි එකට එන විදිහ ලකුණු කරන්න. නැත්නම් හයිලයිට් කරගන්න පොලිමක් නෙමෙයි. ඊළඟ එක ගන්න. මම නම් ලකුණු කරනවා. මේ පුතේ 4 වෙනි සිද්ධිය. ඔබට 1 2 3 4 5 6 7 8 9 10 11. දැන් පුතේ අපෙන් අහනවා මේ 1 2 3 4 කියන සිද්ධි වලින් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයව තෝරන්න ඕනේ. එතකොට පිළිවෙලට බලමු ඈ ඔක්කොම පැටලලා යයි නැත්තම් මේ මෙහෙම බලමු. 1යි 2යි හරිද කියලා බලමු ඉස්සෙල්ලා.
අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ පුතේ පොදු අවයව නැහැ කියන. හරිද? වෙන වෙනම තියෙනවා. දැන් 1යි 2යි කියලා කියන්නේ මගේ විදියට රතු පාටයි කොළ පාටයි. රතු පාට එක කොළ පාට එක. ඒ දෙන වෙන වෙනමනේ තියෙන්නේ පුතේ. එහෙනම් 1යි 2යි හරි. 1 හා 2 හරි. ඊළඟට අපි බලමුකෝ 1යි 3යි හරියනවද කියලා. මගේ විදියට 1යි 3යි කියලා කියන්නේ රතු පාටයි නිල් පාටයි. බලන්න රතු පාටයි නිල් පාටයි වෙන වෙනම නේද තියෙන්නේ කියලා. මේ රතු මේ නිල් වෙන වෙනමනේ තියෙන්නේ පුතේ. එහෙනම් 1යි 3යි හරි. ඊළඟට බලන්න ඕනේ 1යි 4යි හරිද කියලා. 1යි 4යි කියන්නේ රතු පාටයි කළු පාටයි. රතු පාටයි කළු පාටයි. ඒ දෙන්නත් වෙන වෙනමනේ පුතේ ඉන්නේ. එහෙමනම් 1 හා 4 ඊළඟට මේ පැත්තෙන් හරි. ඊළඟට බලමු එකත් එක බලන්න පුළුවන් ඔක්කොම බැලුවා. මේ දෙන්න බලමු 2යි 3යි. 2යි 3යි කියන්නේ කොළ පාටයි නිල් පාටයි. අන්න ඒක හරියන්නේ නැහැ පුතේ. ඇයි? මේ නිල් පාට මේ කොළ පාට. මේ දෙකට පොදු අවයව තියෙනවා නේද? ඡේදනයක් තියෙනවානේ. එන යා හරියන්නේ නැහැ. මෙයා වැරදි. ඊළඟට ඔයාලා බලන්න ඕනේ 1යි 4. 1යි 4යි කියලා කියන්නේ රතු පාටයි කළු පාටයි. බලමු. අන්න හරි. රතු පාටයි කළු පාටයි වෙන වෙනම තියෙන්නේ නේ. එහෙනම් 1 හා 2 හා 4 වැරදුනා. 2 හා 4 කොළ පාටයි කළු පාටයි. කොළ කළු. බලමු කොළ කළු කොහොමද යන්නේ කියලා. මේ තියෙන කොළ පාට මෙතන කළු පාට හරි. ඒ දෙන්න වෙන වෙනමනේ තියෙන්නේ. එහෙනම් 2 හා 4ත් හරි. 2 හා 4 හරි. දැන් බලන්න තියෙන්නේ පුතේ 3යි 4යි කොහොමද කියලා. මේ දෙන්න කොහොමද කියලා. මේවා හරිය. 3 4 කියලා කියන්නේ නිල් කළු. නිල් කළු නම් හරියන්නේ නැහැ පුතේ. මොකද හේතුව මෙන්න මෙයා මේ නිල් වලටත් අයිති කළු වලටත් අයිති නේ. පොදු අවයවයක් තියෙනවානේ. එන යා හරියන්නේ නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ මේ ටික විතරයි පුතේ. මේ ටික විතරයි. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඕනේ. ඒකට තමයි මම පාට පාඩින් ලකුණු කරලා මෙන්න මේ පාට පාඩින් ලිව්වෙත් නැත්තම් ඔක්කොම ටික පාට මාරු වෙලා හොල්මන් වෙලා යනවා බලන්න ගියාම හරි. මම හිතන්නේ ඔක තේරෙන්නේ නැති කියලා. හරි. තව ප්‍රශ්න දෙකක් තියෙන පුතේ. අපි ඒක මෙහෙම කරමු. දැන් ඕක කරන්න ගියොත් එහෙම පැටලෙනවා. දැන් අපි ටිකක් දුර කළානේ. හෙට ඉතුරු ටික කරමු පුතේ. ඔව් හෙට ඉතුරු ටික කරමු.